පළවෙනියෙන්ම අද සියලු දෙනාටම විශේෂ ආරාධනාවක් කළා. සියලු සත්වයා අභිමුඛව ආවොත් විතරයි මේ මනුස්ස පටිලාභේ රැකෙන්නේ කියන පණිවිඩය මම විශ්වගත කළා. ඒ විශ්වගත කළේ මේ මනුස්ස පටිලාභේ රැකෙන්නේ අභිමුඛව ආවොත් විතරයි කියලා කිව්වේ සියලු දෙනාටම නෙමේ. අවුරුදු 7ක් තිස්සේ මා විසින් දේශනා කරපු විශ්ව ධර්මයේ හේතුඵල ධර්මයේ සද්ද සංඥා නැමැති භාෂාව කනමන යොමු කර අසා තමන්ගේ බඹයක් ඇති ලෝකේ තැම්පත් කරගත්ත සියලු දෙනාට තමයි මේ ආරාධනාව කළේ. ඒ ඇයිද කියනවා නම් සියලු සත්වයා විසින් තමන්ට ඇසෙන් පේන සියල්ලම තමයි තම තමන්ලා තමන්ගේ මිම්මෙන් මනින්නේ. ඇසෙන් පේන දේ. ඇයි මේකේ දැකපු කෙනෙකුට තමයි ඇස පාවිච්චි නොකර මනෙන් දකින්නේ. පැහැදිලිද? එතකොට ඇසෙන් පේන දේ දකින්නේ මේ වර්තමාන මොහොතක් දැකගෙන යන පුද්ගලයෝ. දැකපු පුද්ගලයේ කවදාවත් ඇසෙන් දකින්න සියල්ලම ගන්න නැහැ. ඒක මායාවක් කියලා දකින්න. හොඳට මතක තියාගන්න. මා මෙච්චර කාලයක් ඔබ සෑම සියලු දෙනාටම මේ භව නසන බණ කිව්වා. හැබැයි භව නසන බණ කිව්වට ඕගොල්ලෝ පෙලක් වෙලාවට මෙතනදී මම මේ කියන ධර්මය තමාගේ බඹයක් ඇති ලෝකේ විඥාන මායя විසින් උපයෝගී කරගෙන මේ ධර්මය තර්ක කරන්නෙත් නැහැ, ධර්මය වැරදි කියන්නෙත් නැහැ, අරි උපවාදයක් සිද්ධ වෙන්නෙත් නැහැ මෙතනදී. ඇයි හේතුව? මා විසින් මේ පරිසරයම පිරිසිදු කළාට පස්සේ අපිරිසිදු සිතුවිල්ලක් එන්නේ නැහැ. හැබැයි මෙතනින් එළියට බැස්සට පස්සේ ගෙදර ගියාට පස්සේ ගොඩක් වෙලාවට මේ අරි උපවාදය සිද්ධ වෙනවා. හැබැයි මෙතනදී මා දේශනා කරන එක හේතුඵලයට නොගෙන එහෙම වෙන්න පුළුවන්ද කියන පණිවිඩය එනවා. එතනින් එහාට විමසන්න මිම්ම මනින්න යන්නේ නැහැ. මොකද මැන්නොත් අරි උපවාදේ සිද්ධ වෙනවා දන්නේ නැහැ. හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ කවදාහරි සංසාරේ. ඒ කියන්නේ ඔය කූඩේට ඉස්සෙල්ලා කලින් බෝසත්වරයෙක් පහළ වෙලා තමන් කරපු දේමයි මෙතනදී සිද්ධ වෙන්නේ. එහෙම නැතුව සිද්ධියක් වෙන්නේ නැහැ. පැහැදිලිද? කලින් සසරේ කොතන කොයි වෙලාවෙ හරි කූඩයක් හදාගෙන බෝසත්වරයෙකුගෙන් බණ අහන වෙලාවේදී තමා හදපු හේතුවමයි මේ වෙලාවේදීත් එන්නේ. ඇයි මේ මම දේශනා කරන්නේ අද ධර්මයක්ද? අද ධර්මයක් නෙමෙයි. දැනට අවුරුදු 1000 ගානකට විතර ඉහත පහළ වෙච්ච මලිය දේව නැමැති පුද්ගලයා විසින් දේශනා කරපු මොහොතේ වායෝ එක තමයි මම මේ දැන් දේශනා කරන්නේ. එතකොට තමන්ලා මේ මොහොතේ හිටියේ නැත්නම් අද මෙතනට එනවද? නෑ. අද බණ අහනවද? නෑ. එහෙනම් එදා හදපු හේතුවමයි අද හේතුඵලයක් වෙලා සිද්ධ වෙන්නේ. හොඳට මතක තියාගන්න ඕනේ. කනමන යොමු කරලා අහගන්න. එහෙනම් එදාට ඒ දේ සිද්ධ වුණා නම් ඊට කලින් ආපු වෙලාවේ හදපු හේතුවක් නෙමෙයිද? එහෙනම් මේ පාප කර්මයේ සිද්ධ වුණේ අපගේ ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ ඉන්න කාලේ සිද්ධාන්තයක්. කොපමණ කාලයක් දැන් තමාලා මේ සසරේ ඇවිල්ලාද? හිතා ගන්නවත් පුළුවන්ද? බෑ. එහෙනම් ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ ඉදිරියේ සිද්ධ වෙච්ච පාප කර්මය තමයි මේ වෙනකන් අවුරුදු 2500ක් තිස්සේ මේ සසරට බැඳි බැඳි විවිධාකාර ක්‍රමවේද සකස් වෙවි අද මේ මනුස්ස පටලාභයක් ලබා ගන්න මේ වර්තමාන මොහොතේ මේ වෙලා තියෙන්නේ. එහෙනම් මම මේවා හැම දේශනාවකදී පෙලක් අයට තමන්ටම කියපු තැන් තිබ්බා. තමන් හදපු හේතුව අහවල් කාලේ හදපු හේතුවක් ඒකයි පළ දෙන්නේ කියලා. හැබැයි පේනවද? පේන්නෙත් නෑ, දකින්නත් බෑ, ගත්තෙත් නෑ. පැහැදිලිද? එහෙනම් අද මේ සියලු සත්‍යයට අභිමුඛව එන්න කියලා කිව්වේ ගැඹුරුම කාරණාවක් මූලික කරලා සියලු සත්‍යයට මේ වර්තමාන මොහොත දැක ගන්න. ඔන්න දැන් මම එක්කෙනෙක්ව මූලික කරලා කතාව ඇදලා ගන්නේ. දැන් මාව මේ ඔය කියන හැමෝටම මමෙක් නෑ කියලා මම මේක කියනවා. මගේ බඹයක් ඇතුළේ එකේ මමෙක් නෑ. හැබැයි කවුරුත් මේක පිළිගන්නවද? පිළිගන්න පුළුවන්ද? සම්මත පුළුවන් දැන් මේ හේතුඵල ධර්මයේ කියන නිසා. හැබැයි මෙතනින් පැනලා ගිහිල්ලා වෙන දෙයකදී සසඳන්න ආපු ගමන් පිළිගන්න බෑ. ඇයි බැරි? හේතුව කියන්නේ. මේක ඕගොල්ලන්ගේ වරදක්ම නෙමෙයි. මේ මනුස්සත්වයාගේ ස්වභාවය. ඒ ස්වභාවය නිසයි උන්වහන්සේ දේශනා කළේ රත් වෙච්ච යකඩේ දැන ඇල්ලුවත් නොදැන ඇල්ලුවත් පිච්චෙනවා කියලා කිව්වා. දැන් මම මේ අපේ කල්යාණ මිත්‍රයා මගේ අවුරුදු 16ක් 15ක් තිස්සේ දන්න අපේ පුද්ගලයා කරන හැම දෙයක්ම මං කරනවා. පැහැදිලිද? එයා බිල්ඩින් කොන්ට්‍රැක්ට් කළේ, මමත් බිල්ඩින් කොන්ට්‍රැක්ට් කරන. එයා වාහනයක් කෙලවනවා, මමත් වාහනයක් කෙලවනවා. එයා වැඩ කරනවා, මමත් වැඩ කරනවා. එයා කනවා, මමත් කනවා. කරන්න ඕන හැම දෙයක්ම මම කරනවා. එතකොට මේකේ එයා ධර්මය දැකලා නැහැ. එතකොට එයා ධර්මය දැකලා නැත්නම් දැකලා නැති කෙනා කරන හැම දෙයක්ම මමත් කරනවා නම් එයාගේ මගේ වෙනස මොකක්ද? හරිද වැරදිද? ඔය සත්‍යයට වැරදුනේ යන්නේ එතනයි. එහෙනම් ඇසට පේන එකයි වැරදුනේ. එහෙනම් ඒ නොදකපු කෙනා ළඟ තියෙන ගති මගේ ළඟ තියෙන ගති නෙමේ. මගේ ළඟ තියෙන හුරු පුරුදු. මේක දකින්න පුළුවන්ද කාටවත්? බැරි වුණා කාටවත් දකින්න. මගේ ළඟ තියෙන්නේ හුරු පුරුදු, එයා ළඟ තියෙන්නේ ගති. එහෙනම් උන්වහන්සේ දේශනා කළා කිව්වද නැද්ද? ඉපදීමෙන් මිදී නිදහස් වෙන තුරු හුරු පුරුදු අයින් කරන්න බෑ කියලා කිව්වා. එහෙනම් කවුරුත් දැකගත්තද? එහෙනම් අද මේ බණ අහන්න ආපු සියලු දෙනා සිතුවිල්ලෙන් ක්‍රියාවෙන් වචනයෙන් අරියපවාදයක් කරගෙන නැද්ද? කරගෙන තියනවා නම් ඔය කියන තමල්ලා දැන් කොහෙද ඉන්නේ කියලා
තමාලා තුලින් දැක ගන්න. තම තමාලා අරිය උපවාදයක් කරගෙන දැන් ඉන්නේ කොහෙද? නිරේ. මොන නිරේද? මනුස්ස නිරේ ඉන්නේ. ආන් ඒක තමයි මුගලන් හාමුදුරුවන්ගේ කතාන්දරය ගැන අද බමුණෝ දේශනා කරලා තියෙන්නේ. මේකේ මුගලන් හාමුදුරුවෝ නෙමේ නිරෙන් ගැලවුවයි කිව්වේ. මුගලන් හාමුදුරුවෝ විතරක් නෙමේ සැරියුත් මුගලන් කියන වචන දෙක අර්ථ නිරුක්තිය දන්නේ නැති නිසා මුගලන් හාමුදුරුවෝ නිරෙන් ගැලවුවා කියලා ඒ පිළිමෙට නිල් පාට පාට ගාලා රූපයක් අඹලා තිබ්බා නිරෙන් ගත්තා කියලා උත්තමයන් වහන්සේ. සැරියුත් මුගලන් කියන්නේ අතීත අනාගත වචන දෙකේ අර්ථය දන්නේ නැති නිසා සියලු දේ අනාථ භාවයට පත් කළා. සුර අසුර කියන එකයි මේ සැරියුත් මුගලන් කියන්නේ. එහෙනම් මෙන්න මේ සියල්ලම වෙච්ච අපරාධය බමුණෝ විසින් කරපු අපරාධයේ ඵල විපාකය තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. ආන් එදා කලින් දේශනාවකදී කිව්වා මේ මුගලන් හාමුදුරුවෝ නිරෙන් නෙමේ ගැලුවේ මනුස්ස ලෝකේ අඳුරු තැනක හිටියා කියලා කිව්වද නැද්ද? කිව්වා. ආන් එහෙනම් අද තම තමන්ලගේ බඹයක් ඇති ලෝකේ මනසට තට්ටු කරලා බලන්න අද තම තමන්ලා විසින් අරිය උපවාද හදාගෙන තියනවද නැද්ද කියලා කියනවා. හැබැයි අරිය උපවාදයක් හදාගෙන නැති එකම කෙනයි මෙතන ඉන්නේ. පැහැදිලිද? චූටි පුතා. තව එක්කෙනෙක් ඉන්නවා. මෙන්න මෙයා. මේ වයසක අම්මා අරිය උපවාදයක් හදාගෙන නැහැ. එතකොට ඇයි දන්නවද? එයාට මේ එකක්වත් වැඩ නැහැ. එයාට ඕනේ මේකෙන් ගොඩ වෙලා යන්න. එයාගේ සිතුවිල්ල තියෙන්නේ මේ එකක්වත් වැඩ නැහැ ගොඩ වෙලා යන්න. හැබැයි එයාට බොහෝම අමාරුයි වර්තමාන මොහොත දකින්න. හැබැයි ඒ දකින්න අමාරු වුණාට එයාගේ උත්සාහය මේකෙන් ගැලවෙන්නම. පැහැදිලිද? එයා තුලින් කොහේවත් අරිය උපවාදයක් සිද්ධ වෙලා නැහැ. අනිත් හැමෝගෙම අතින් අරිය උපවාද සිද්ධ වෙලා තියෙනවා. කොහොමද මේ සිද්ධ වෙන සිද්ධාන්තය කියලා දැන් ගැඹුර පෙන්වන්න යන්නේ. මෙතනදී නොවුනත් මා කියපු කරපු සියලු දේවල් වර්තමාන මොහොතක තමාලගේ විඥාන මායя විසින් තමාලට කණ්ඩ ඕන වෙලාවට කබරයක් තලගයා කරගෙන කන වෙලාවකදී අරිය උපවාදයේ සිද්ධ වෙනවා. හරිද වැරදිද? මෙන්න මේ වගේ විශාල සිද්ධාන්ත ගණනාවකට අපි ගොදුරු වෙලා තියෙන අවස්ථාවක් තමයි මේ අද සියලු දෙනාටම අභිමුඛ වෙන්න කියලා කියන්නේ. ඔව් එතනදී මම පැහැදිලි කරන්නම්. දැන් හොඳ සරල උත්තරයක් මම දෙන්නම්. දැන් මං කියනවා මස් මාළු කන්න එපා. ඔබතුමියටම තියෙන ගැටලුවමයි කියන්නේ. ඔබතුමියෙන් ප්‍රශ්නය. එතකොට මේකෙන් කන්න එපා කියලා උත්තමයන් වහන්සේ කිව්වේ නැහැ කියලා කිව්වා. කෑවොත් එන හානිය සහ හේතුඵලය පෙන්නලා දුන්නා. ඔබතුමියට දැන් එකපාරටම මම එපා කිව්ව දේ හේතුඵලයට නේද පෙන්වුවේ? දැන් ඔබතුමියගේ සහෝදරෙක් කෝ කවුරු හරි මේ ළමයි කෙට්ටුයි මහත නැහැ සත්‍ය නැහැ කියලා මේ මස් මාළු දෙන්න කියනවා. ඔබතුමිය ඒක අහනවද නැද්ද? අහලා ළමයිට එළියෙන් හරි ඇතුලෙන් හරි කොහෙන් හරි දෙනවා. දුන්න ගමන් හේතුඵලයේ ධර්මයට නිගාවක් සිද්ධ වුණාද නැද්ද? නෑ සසඳන්න යන්න එපා. ඔව් ඒක නේද මම අර පෙන්නන්න හරි බොරුවේ මම මෙවරිය මොන කාලේ. ඒතර වැඩක් තියනවද? ඒතර මම ඔය ඉස්සෙල්ලත් කිව්වා මේ උගුරට හොරා බේත් කනමයි වැඩක් කියලා. පැහැදිලිද? මේකේ මම පැහැදිලි කරන්නේ ඒගොල්ලෝ කෑවට එතන ප්‍රශ්නයක් නෑ. හැබැයි තමන් මේකට සහභාගී වෙලා තමන් කිරීම තුල තමා කොහෙද ඉන්නේ? ඇයි නිරේ ඉන්න නිසා තමයි තමන්ගේ සිතුවිල්ල තමන්ට දැක ගන්න බැරි. හරිද වැරදිද? නිරේ ඉන්න කෙනාට පුළුවන් ද සිතුවිල්ල දැක ගන්න? මම මහත්යන් මගේ කලින් උනත් මට මස්වලින් ලැබෙනවා කියන එක නම් මම කවදාවත් ඉස්සහට වෙන්නේ නැහැ. යාළුවා දැක්කම හැමෝම අර අනිත් පැත්තට දැන් ඔතනින්ම පෙන්නන්නම්. ඔබතුමිය හැමෝටම ඕන විදියටද ඉපදීමේ මිදි නිදහස් වෙන්නේ නැහැ තමන්ටද? මම මේක කියනවා හොඳට කනමන යොමු කරලා අහගන්න. මේ ධර්මය කියන්නේ දැලිපියෙන් කිරිකකා අතුර යන ගමනක් කියලා කලින් දේශනාවල් ගණනාවක් දේශනා කළා. එහෙනම් මේ සියලු දේ මා සියලු ලෝක සත්‍යව සසරෙන් මුදවන්න මා තුලින් මා දැක මාගෙන් මිදී නිදහස් වෙලයි මම ඔබ සම සියලු දෙනා මුදවන්න මේ සසරට ඉපදුනේ. එහෙනම් මේ සියලු දේවල් වල ප්‍රතිඵලය තම තමන් තුල භුක්ති විඳින නිසායි මේ අභිමුඛව ඇවිල්ලා ඉක්මනට මේක අහලා ඒ සියලු පාප කර්ම වලින් ගැලවිලා මිදී නිදහස් වෙන්න කියලා හැමෝටම කියන්නේ අභිමුඛව එන්න කියලා කියන්නේ ඒ හින්දා. පැහැදිලිද? හැබැයි තමන් මුල් වෙලා මේ දරුවෙක් අපාගත නිරගත වුණොත් තමාට කවදාවත් ඉපදීමෙන් මිදී නිදහස් වෙන්න බෑ. ඇයි? මේ දරුවා ගැට ගහගෙන තියෙන්නේ තමනුත් ගැට ගහගෙන තියෙන්නේ අර නිරේට යන සත්වයා තමන් ඇදගෙන යනවා. මං කලින් දේශනාවක් සිතුවිල්ල නෙවෙයි මේ සියලු සත්වයා අනාථ වෙන්නේ කියලා පැහැදිලි කරලා දේශනාවක් කළා. මම ඉපයිතියදී යනකෑවොත් ඒක අදාළ නැහැ. ඒක ඒ සත්වයා සතු කාරණාවක්. තමන්ගේ ගමන තමන්ට යන්න පුළුවන්. මම කියලා දෙනවා නිමාතේ. නෙච්චරයි. හැබැයි තමන් ගෙදර ඉව්වොත් ඒත් වැරදි මෙතන. මම කන්නේ ඒගොල්ලෝ කාපු දෙන් කියලා කියනකොට ඒක ධර්මයට කරන නිගාව. එහෙනම් මේ හේතුඵල ධර්මය මම දේශනා කරේ සියලු සත්වයාට තම තමන්ගේ බඹයක් ඇති ලෝකේ අපිරිසුදු වායෝ ඉවත් කළා පිරිසුදු වායෝ තැම්පත් කරලා දුන්නේ ඉපදීමෙන් මිදී නිදහස් වෙන්න.
එහෙනම් මම සියලු දේ දේශනා කළේ මම මෙතෙක්කල් ඔබ සම සියලු දෙනාටම දේශනා කළේ මමෙක් මේකේ නෑ. ඕගොල්ලන්ගේ මම අරගෙන තමයි මම මේ සියලු දේ දේශනා කරන්නේ. මගේ ළඟ නෑ මේකේ මමෙක්. ඇයි නැත්තේ? මම මගේ ළඟ මමෙක් ඉන්නවනම් මං අතීතයේ තැම්පත් කරපු දෙයක් මේ ධර්මය. අතීතයේ තිබුණ ධර්මයක් නොවේ මේක. අතීතයේ තිබුණා කියලා අහලා තියෙනවද කොහෙවත්? අහලා තිබුණාද මේ ධර්මයක්? නෑ. අතීතයේ තිබුණේ මොකක් කියලාද කිව්වේ? මේ ආගමක් බමුණ විසින් දේශනා කරපු ධර්මයක් තමයි අතීතයේ තිබුණා කියලා දේශනා කළේ. මා මේ විශ්වයට එළියට දානතුරු මේ හේතුඵල ධර්මයේ මේ කොහෙවත් තිබුණේ නෑ ලෝකේ. එහෙනම් ඔබ සැමට මේ ධර්මයේ දේශනා කළේ ඔබ සැම සියලු දෙනාවත් ඉපදීමෙන් මුදවා නිදහස් කරා. එහෙනම් මෙච්චර කාලයක් තමන් විසින් කරගත්ත අරිය උපවාදය, ඒ අරිය උපවාදය ගැලවෙන්න අද වර්තමාන මොහොත උදා කරගන්න කියන පණිවිඩයයි මට දෙන්න තියෙන්නේ. හැබැයි මේ පුද්ගලයාගේ අභිමුඛව පුද්ගලයා කෙරෙහි වැරදි සිතුවිල්ලක් ක්‍රියාත්මක වෙලා තිබුණොත්, මා කෙරෙහි වැරදි සිතුවිල්ලක් මූලික වෙලා තිබුණොත් ගැලවෙන්නම කවදාවත් බෑ. එකෙන් ගැලවෙන්න බෑ. ඇයි? මරණ මොහොතේදී එන්නේ නෑ. අදින් අනත එන්නේ නෑ. අදට ඉස්සෙල්ලා තිබුණා කමාව අරගෙන මම ඒක එයාට උදව් කරනවා පිරිසිදු කරලා ඒක සෝදාරින්. අදින් අනත ඒක වෙන්නේ නෑ. අදින් අනත වෙන්නේ නැති නිසා ඇයි නැත්තේ? ඇයි මොකද කියන කාරණාව තමයි ඔබතුමිය අහපු ප්‍රශ්නෙට උත්තරේ තමයි දැන් මම මෙතනට ගේන්නේ. දැන් ඕගොල්ලෝ එළියට දාපු ඕගොල්ලෝගේ සිතුවිල්ල, ඕගොල්ලන්ගේ බඹයක් ඇති ලෝකේ ඕගොල්ලෝ තැම්පත් කරගත්තා. එළියට දාපු සිතුවිල්ල කොහෙද? විශ්වයට. අද මම මේ විශ්වයේ මගේ බඹයක් ඇති ලෝකේ අතීතය පුරා මම මේ කූඩේ හදාගන්න උපකාර කරපු වායෝ එක මං අද ඉඳලා අවෝසි කරනවා. අවෝසි කළාට පස්සේ ඕගොල්ලන්ට මරණ මොහොතදී එන්න එකක් තියෙනවද? මරණ මොහොතදී ඕගොල්ලන්ට පිරිසිදු වායෝ එක තියෙන්නේ. ඕගොල්ලෝ හදපු හේතුව අවෝසි කරගන්න පිරිසිදු වායෝ එකක්. ගැලවීමක් තියෙයි, ගැලවීමක්. මෙච්චර කාලයක් ඕගොල්ලන්ට හැමදාම බවනසන බණ කියද්දී හැමදාම අවසානයේ කියනවා තමන්ට තියෙන ගැටලු निराකරණය කළා, ප්‍රශ්න निराකරණය කළා, හේතුඵලයට දකින්න බෑ නම් ඒවා निराකරණය කරගන්න කියලා හැමදාම කිව්වා. අදින් මේ මුළු විශ්වයේම අපිරිසුදු වායෝ එක මගේ බඹයක් ඇති ලෝකේ අපිරිසුදු වායෝ එක මං අදින් ඉවත් කළාට පස්සේ විශ්වයේ අපිරිසුදු වායෝ එක ඉවත් වෙනවා. ඒ ඉවත් වෙනකොට හේතුව හදපු සියලු මනුස්සයාට ඵලෙවුරුම වෙලා සදහටම කූඩ වලින් ඉවත් වෙන්න වෙනවා. මේක නවත්තන්න කාටවත් මේ ලෝකේ බෑ දැන්. අද අන්තිම පෝය වෙන්න ඇති කියලා කිව්වෙත් ඒකයි. එහෙනම් සම්මත සියලු දේවල් මෙතනින් එහාට පන්සල් පල්ලි කෝවිල් දේවල් නස්සාත්තර ජ්‍යොතිෂය මේ සියල්ල බොරුවක්. මේවා අදින් අවසන් වෙනවා. ඒ ජ්‍යොතිෂ්‍රය අවසන් වෙනවා. දැන් ඕන කෙනෙකුට එකපාරට වෙන්න පුළුවන්. කොහොමද ජ්‍යොතිෂ්‍රය බොරුවක් වෙන්නේ? අපිට කියපු දේවල් අපිට අහවල් දවසේ සිද්ධ වෙලා තියෙනවනේ. එන්නේ නැද්ද ඕන කෙනෙකුට? එනවා. ඒ කොහොමද වෙන්නේ කියලා කාරණාව පැහැදිලි කරන්න. මම කලින් දේශනාවලදී කියපු වතාවක් කිව්වා අවුරුදු 2500කට මෙහා අවුරුදු 2500 ආරම්භයේ ඉඳලා මැරිච්ච කිසිම සත්ත්වයෙක් මේ මහ පොළොවේ උපත ලැබුවේ නැහැ ගෙවීමකට ඇරුණකොට කියලා. දේශනා කළාද නැද්ද? කළා. එහෙනම් ගෙවීමකට එන පුද්ගලයෙක්. ඒ කියන්නේ දැන් අම්මා මේ වෙලාවේ මැරලා ඊළඟ මනුස්ස කූඩේට ගියොත් අම්මගේ හඳාන හරි. ඇයි? අම්මා මෙතන තියෙන ඉතුරු ටික අම්මා ඒකට ගෙවන්න අරන් ගියාද නැද්ද? ගියා. අම්මගේ ඉතුරු ටික හඳානින් කියනකොට හරියට දිනවක වණු ආවල් අවුරුද්ද මේක වෙනවයි කියනකොට වෙනවා. ඇයි? මේ හඳාන මේ කූඩේ නිසා ඊළඟ කූඩේ. හැබැයි මේක ආවේ ටික කාලයයි මේ වෙලාව බලනකොට. ඒ කියන්නේ 100ක් ගත්තොත් අපේ 3 දෙනෙක් විතර තමයි නැවත මනුස්ස ලෝකෙන් මනුස්ස ලෝකෙට එන්නේ. ඇයි? ගෙවීම ඉතුරුලා තියෙනවා ඉතුරු ටික ගෙවන්න මනුස්ස ලෝකෙට එන්න ඕනේ. මේ එන ක්‍රමයට මනුස්සයාගේ ඔය කියන හඳාන් ක්‍රමය හරි ගියා. ඊට පස්සේ මේ නස්සාත්තරේ මේකේ බැබලෙන්න ගත්තා. මිනිස්සු බොරුකාරයෝ ඔක්කොම බිහි වෙන්න ගත්තා. මේක තමයි විකෘතියේ මුල. ඒ ඇයි කොහොමද වෙන්නේ කියලා කියන්න. දැන් අපි හඳාන ගිහිල්ලා බලනකම් අපිට කොහෙවත් කවුරුත් දාපු සිතුවිල්ලක් තියෙනවද? නෑ. හඳාන අතරරන් කියන අපිට දැන් නම් හොඳ නෑ කාලය මොකක් හරි වෙලා ඇති අපි වෙලාවවත් බලමු. ඔන්න ඕක තමයි සිතුවිල්ල. හැබැයි තමන් විසින්ම දාගන්න දෙයි. ඊට පස්සේ ගිහිල්ලා අර නස්සාත්තරකාරය ළඟට කියනකොට මේ කාලවකවානුවේ මේ දේ වෙනවා මරණයෙන් බේරෙන්න නම් අරකෙන් නිදාස් කරන්න පුද පූජා පවත්වන්න දානමාන දෙන්න මේ සියල්ලම ඇතුළට දැම්මා. හැබැයි දැම්ම මොහොතේ සිට සිතුවිල්ල ඒ දිනේ දක්වා ක්‍රියාත්මක වෙනවද නැද්ද? එතකොට අර වෙලා බලපේකා කිව්ව එකද වෙලා තියෙන්නේ තමන් ඒ සිතුවිල්ල අරගෙන ක්‍රියාත්මක කරපේකද? එතකොට මේ හඳාන ඇත්තද? එහෙනම් අදින් මේ සම්මත මිත්‍යාවල් සියල්ල අවසానයි කියන පණිවිඩයයි මට දෙන්න තියෙන්නේ. එහෙනම් අදින් මා මේ විශ්වයේ මාගේ බඹයක් ඇති ලෝකේ සියලු අපිරිසුදු වායෝ වලින් හදාගත්ත මේ කූඩේ අදින් මගේ ඒ වායෝක මගේ බඹයක් ඇති ලෝකෙන් අවෝසි කරපුවාම මේ විශ්වයේ පවතින්නේ මගේ බඹයක් ඇති ලෝකේ දෙක එකයි සමානයි. එහෙනම් මගෙන් අවෝසි වෙනවා නම් විශ්වයෙන් මේ අපිරිසුදු වායෝ අයින් වෙනවා. ඒ අයින් කරන්නේ මොකටවත් නෙමෙයි ධර්මදීපයක් කරන්න. ඇයි? ධර්මදීපයක් උනේ නැත්තම් මේ මහා විශාල ජනගඟක් ඉන්නවා මේ මනුස්ස ලෝකේ උපත ලබන්න. ඒ උපත ලබන්න ඉන්න අය දැන් පොර කනවා. උපත ලබන්න බෑ. මේ ඉන්න කට්ටිය අයින් වෙන්න ඕනේ. ඒ කට්ටියට එන්න න. එහෙනම් ධර්මතාවයට ඉඩ දෙන්න වෙනවද නැද්ද? ධර්මතාවයට ඉඩ දෙන්න වෙනවා. එහෙනම් නියාම ධර්ම පහක් මතයි මේ ලෝකේ පැවැත්ම. එහෙනම් මම මෙච්චර කල් අල්ලන් හිටියා, නවත්තන් හිටියා. ඕගොල්ලෝ වෙනුවෙන් ධර්මයේ දේශනා කළා, සියලු අප
කැප වුණා මේක කාලේ අවසానයි. ආන් උන්වහන්සේ එදා ජේතවනාරාමේ වැඩ වාසය කරන කාලේ මේ සියලු මිනිසුන්ට බවනසන බණ කිව්වා. කිසිම සත්වයෙක් උන්වහන්සේව සසඳ හිටියා. තමන්ගේ මිම්මෙන් මැන හිටියා. දැකගත්තේ නෑ කවුරුත්. ආන් දැකගත්තේ නැති නිසා ඒ වර්තමාන මොහොතේ උන්වහන්සේ ජේතවනාරාමෙන් පිටමං වෙනවා පාර්ලීය වනයේට. දැන් හාමුදුරු කියන්නේ පාර්ලීය වනේ. ඒකත් වරද්දලා දේශනා කරන්නේ. ජේත වනේ කියලා කිව්වේ ජේත කියන්නේ රුක්ෂයක්, බෝධි රුක්ෂයක්. ජේත කිව්වේ ජේත වනේ වටා හිටිය තනිකරම මිනිස්සයෝ. ආම් මිනිස්සයන්ට බණ කියලා උන්වහන්සේ පාර්ලීය වනයේට ගියා සතුන්ට බණ කියන්න. එහෙනම් මනුස්සත්වයා වෙනුවෙන් විතරක් නෙමෙයි උන්වහන්සේ මහ පොළොවට එහෙනම් සත්තු වෙනුවනුත් ආවා. අන්න පාර්ලීය වනේ. ලී කියන්නේ කැලෑව. එහෙනම් කැලෑවේ මිනිස්සෙ ඉන්නවද? නෑ. කිසිම කෙනෙක් දැනන් හිටියේ නෑ උන්වහන්සේ වැඩි කොහෙද කියලා. අන්න පාර්ලීය වනයේට ගියා. වනයේට ගිහිල්ලා නැවත උන්වහන්සේ මනුස්සලෝ බලනකොට මේකේ වෙන්න තියෙන සියල්ලම සිද්ධ වෙලා ඉතුරු වෙලා ඉන්න පිරිසට බණ කියන්න, බවනසන බණ කියන්න තමයි නැවත ආවේ. එහෙනම් ඒ සියලු දේ මේ කාලවකවානුවේ සිද්ධ වෙන්න පුළුවන් ඉදිරි වකවානුව වෙනකොට. එහෙනම් තම තමන් හිතාගෙන හිටපු තම තමන් දැකගත්ත, තම තමන් මැනගත්ත එක මිම්මක්වත් හරි නෑ, වැරදි. ඒකයි උන්වහන්සේ කිව්වේ තමන්ගේ මිම්මෙන් මනින්න එපා. හේතුඵල මිම්මෙන් හැමතිස්සෙම මනින්න කියලා කිව්වේ හින්දා. එදා මේ බමුණෝ විසින් එක ජාතක කතාවක් කියනවා අපේ බිම්බිසාර රජතුමායි අජාසත්ත ගැන. එදා උන්වහන්සේ වැඩම ඉන්න කාලේ මේ හෙළදීපයේ කොහෙවත් ඔය කියන විකෘති සත්වයෝ බිහි වෙන්නේ නැහැ. උන්වහන්සේ පස්මහා බැලුම් බලලයි මේ මහ පොළොවට උපත ලබන්නේ. එහෙනම් උන්වහන්සේ උපත ලබන්නේ පිරිසිදු යුගයක. ඔය කියන කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් ඒ උනේ මොකද්ද? මේ අදවෙනි දවසක උන්වහන්සේ අවසාන දේශනාව කරද්දී ඔය අජාසත්ත තේරුණාද? අජාසත්ත මේක එක්කෙනෙකුට කියන නමක් නෙමෙයි. අජා කිව්වේ විශාල පිරිසක්. සත්ව කිව්වේ පිරිස කියන එකයි. සත්තු අජාසත්ත මේක එක්කෙනෙකුට කියපු නමක් නෙමෙයි. ආන් එතන හිටපු පිරිසටම කලන්තේ දාලා සීයේ නැතුව ඇදගෙන වැටුණා. තම තමන් ඉන්න තැන තම තමන් දැක්ක නිසා. එහෙනම් මේ ත්‍රිපිටකයේ කියන මේ දේශනා කරපු දේම විකෘතිය ලියලා ඒකේ අර්ථය ගත්තේ වැරදියට. එහෙනම් එදා අජාසත්ත නැමැති පුද්ගලයා පිරිනුවම් පානව දැනගත්ත වෙලේ දින 7ක් සිහි මුර්තාවතු වැටුණයි කිව්වා. ඇත්ත නෙමේ බොරු. මෙන්න මේ තමා හිටපු තැන දැකගත්තා. හිටපු තැන දැකගත්ත වෙලාවේ ආම් මිනිස්සු කම්පණයටපත් වෙලා සිහි මුර්ත වෙලා වැටුණා. ඇයි අපි මෙච්චර උන්වහන්සේ වෙනුවෙන් අපකප වෙලත් අපි ධර්මය අහලත් අපිට වැරදුනා. අපි අපාගත වෙලා නිරගත වෙලා ගැලවීමක් තියනවද? දැන් කාටවත් ගැලවීමක් නැති නිසා සිහිය නැතුව වැදගෙන වැටුණා. එහෙනම් අද වෙනි දවසක තමයි ඒ සිදුවීම එදත් උනේ. හැබැයි මෙතනදී තියෙනවා ගැලවීමක්. එතකොට මෙතනදී තියෙනවා ගැලවීමක්. මොකද්ද මේ ගැලවීම? දැන් මගේ අභිමුඛව ආවට ඔබ සම සියලු දෙනාටම මගෙන් කමාව අරගන්න පුළුවන්. හැබැයි කමාව ගත්තා කියලා තමාලට මනුස්ස ප්‍රතිලාභය හිමි කරගන්න පුළුවන් වෙන්නේ වර්තමාන මොහොතේ දැකීම තුළ පමණයි. ඇයි? මා කියලා කෙනෙක් මේකේ නැහැ. මා කියලා කෙනෙක් නැත්තම් කමාව ගත්තට මට මුදවා නිදහස් කරන්න පුළුවන්. තමා හදපු හේතුව තමන් මුදවා නිදහස් කරනවා මිසක් මට පුළුවන්ද? උන්වහන්සේ දේශනා කළාද නැද්ද? තමා පිරිසිදු කරගන්නවා මිසක් බාහිර පුද්ගලට පිරිසිදු කරන්න පුළුවන් කියලා කිව්වද? බෑ. මට පුළුවන්. දැකගෙන යනකොට තමන්ගේ බඹයක් ඇති ලෝකේ සියලු සත්වයා මුදවා නිදහස් කරන්න දැකගෙන යන කට්ටිය. එහෙනම් වර්තමාන මොහොත අහිමි වෙන පුද්ගලයෙකුගේ බඹයක් ඇති ලෝකෙට යන්න පුළුවන්ද? දැකපු කෙනෙකුට නිරේ ඉන්න සත්වයේ බඹයක් ඇති ලෝකෙට යන්න පුළුවන්ද? බෑ. ඇයි? පිරිසිදු කෙනෙකුට අපිරිසිදු කොටට නැවත යන්න බෑ. අපිරිසිදු කෙනෙක් පරිහරණය කරන්නෙත් නෑ. දැකපු කෙනෙක්. එහෙනම් දැකපු කෙනෙක් හැම මොහොතකම අභිමුඛව ආවට පස්සේ දැකගෙන යන කෙනාව සම්පූර්ණයෙන්ම ධර්මයේ දේශනා කරනකොට පිරිසිදු කරලා තමයි දැකපු කෙනාගේ මන ඒ බඹයක් ඇති ලෝකෙට යවලා ආන් සත්වයා එළියට මුදවා නිදහස් කරා. එහෙනම් තමන්ගේ බිම්ම හරිද? වැරදි. ඒක තමයි අද සියලු ලෝක සත්වයාට වැරදිච්ච තැන. ඒ හින්දා හොඳට මතක තියාගන්න ඕනේ. තමන්ගේ බඹයක් ඇති ලෝකෙට මා ගිහිල්ලා සියලු සත්වයාගේ කරජ කූඩුව පිරිසිදු කරනවා කිව්වහම ක්‍රමවේද දෙකක් තුනක් තියෙනවා පිරිසිදු කරන ක්‍රමවේද. ඕක ඇතුළට යන්න ඕනේ නෑ. මට ඕක සම්පූර්ණයෙන්ම විනිවිද පේනවා ටීවී එකේ වගේ ඕනම සත්වයක් මගේ ළඟට ආවට පස්සේ. ආන් මා තුලින් ඇතුළට නොගිහින් සුද්ධ කරන ක්‍රමවේදයකුත් තියෙනවා. ඇතුළට ගිහිල්ලා සුද්ධ කරන ක්‍රමවේදයකුත් තියෙනවා. දේවතාවයක් තියෙනවා කියලා උන්වහන්සේ දේශනා කළාද නැද්ද? මේ හේතුඵල ධර්මයේ දේවතාවයක්. පැහැදිලිද? එහෙනම් මේක හේතුඵලයට වටහා ගන්න බැරි වෙච්ච නිසා අනාථ භාවයට පත් වුණාද නැද්ද? පත් වුණා. අද මම තව ගැඹුරු විග්‍රහයක් කරනවා. මොකද්ද මේ ගැඹුරු විග්‍රහය? අද මේ බමුණු විසින් දේශනා කළා තියෙන මහා විශාල විකෘති කතාන්දරයක්. මොකද්ද? අපි
අපි අහලා තියෙනවා හාමුදුරුවෝ දේශනා කරනවා දැකපු කාන්තාවක් හිටියලු. හතර ඵලෙම පූර්ණේ කරා. එහෙම තමයි මේ කියන්නේ. හතර ඵලේ පූර්ණේම කරපු කෙනෙක් මනුස්ස ලෝකේ නැවත උපත ලබන්න බෑ. ඉන්න බෑ. හතර ඵලේ පූර්ණේ කරා කියන්නේ ඉපදීම ඉදිරිදාස් වෙනවා. අනාගාමී වෙච්ච කෙනෙක් තමයි ඉන්නේ මනුස්ස ලෝකේ. අනාගාමී වෙච්ච කෙනෙක් නොදකපු පුරුෂයෙක් ඒ කාන්තාව දූෂණයට ලක් කරලා අකමැත්තෙන් ඒ මොහොතේ මේ පිරිමියා නිරගත උනායි කියලා හාමුදුරුවෝ දේශනාවක් කරනවා. කියලා තියනවද නැද්ද? කියලා තියෙනවා. මේක අමූලික බොරුවක්. මේක සිද්ධ වුණේ කොහොමද? සිද්ධ වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න. මේක මෙහෙම කතාන්දරයක් නෙමෙයි. එහෙම දැකපු කෙනෙක්ගේ බඹයක් ඇති ලෝකයට ළඟටවත් එන්න බෑ නොදකපු කෙනෙකුට. එන්න පුළුවන්ද? ඒ දැකපු කෙනාට මේ හේතුඵල ඥාන පහළ වෙනවා. වැටහුණාද? ඥානය පහළ වුණාම නොදකපු සත්වයා ළඟට එනකොටම එයා දන්නවා මොකටද එන්නේ කියලා. හරිද වැරදිද? මේක දකින්න සත්වයා එන්නේ මොකටද කියලා. ඒ හින්දා ඒ කතාව බොරුවක්. හැබැයි ඒක උනේ මොකද්ද කොහොමද කියන කාරණාවයි පැහැදිලි කරා. දැන් මේ වෙලාවේ අපි ගමු මෙතුමියයි මෙතුමියගේ ස්වාමි පුරුෂය. මේ දෙන්න මේ මග එනකොට මම මේක කලින් කියලා තිබ්බා. ඔබතුමිය කලින් දැකලා ආපු කෙනෙක් කියලා කිව්වද නැද්ද? කිව්වා. කලින් දැකලා ආවේ. හැබැයි දැන් ඒක වළංගුද? නෑ. අවෝසි වුණා. ඇයි අවෝසි වුනේ? කලින් දැකපු එක එතනදී විශාල පාප කර්මයක් සිද්ධ වුණා. සිද්ධ වෙච්ච නිසා ඒ පාප කර්මය නිසා එදා ඉපදීමෙන් මිදී නිදහස් වෙන්න බැරි වුණා. පැහැදිලිද? ඒ බැරි වෙච්ච හේතුව තමයි මේ වර්තමාන මොහොතේ මූලික වෙන්නේ ඉදිරිය ගමන් කරන්න ඉදිරිය දැක ගන්න. ඒ මොහොතේදී මෙන්න මේ සියලු ගමන් මගේදී දැන් මේ අපි විවාහ ජීවිතයට ගත වෙන්නේ කවුරුත් දැකලා නෙමෙයි නොදැක. ඒක තමයි නන්ද කුමාරයා විවාහ වෙන්න යන මොහොතේදී අපේ උත්තමයා ගෙදරට ගිහිල්ලා රෑම ගෙදරින් ගෙනාවා කියලා කිව්වා. අහුවද නැද්ද? කියලා තියනවද නැද්ද? ඇයි නන්ද කුමාරයා කියන්නේ ඊළඟ ශාක්‍ය මුනින්ද්‍රයන් වහන්සේ වෙන කෙනා. හැබැයි ඒ කෙනා ඔය කියන එක තැම්පත් වෙලා තිබ්බනම් ඒ කෙනා ඔය කියන විදිහට විවාහ වෙනවද? නෑ. ඒ ඊළඟ කූඩෙන් අවශ්‍ය. ඊළඟසේ හොයාගෙන ස්වයම්බු ඥාණය හොයනකොට තමයි ආපහු මතුවෙන්නේ. එහෙනම් උන්වහන්සේ ගෙදර ගිහිල්ලා ගෙනල්ලා ආපහු නන්ද කුමාරයාට තමා කවුද තමා මොකටද ආවේ කියලා හේතුඵලේ එයාගේ තුලින් පෙන්නලා එයාගේ බඹයක් ඇති ලෝකේ මේ විශ්වගත කරලා එයාව ඒ ජේතවනාරාමයේම එයා ලැබුම් ගත්තා. විවාහ වුණා පස්සේ. විවාහ කියන්නේ දැන් වගේ කොලේට විවාහයක් නෙමෙයි ඒ කාලේ තියෙන්නේ. විශ්වාසය මත විවාහ වීමක්. අද වගේ කොලේට ගැට ගැහිල්ලක් නැහැ. එතකොට අන්න ඒ වගේ මෙන්න මේ දැන් මම මේක පෙන්වන්න හදන්නේ නන්ද කුමාරයා අර කාන්තාව ගැට ගහ ගන්න ගියේ නොදකපු කාන්තාවක් නේද? එතකොට දැකපු කෙනා නොදකපු කාන්තාවක් ගැට ගහගත්තා නම් ගැටේ ගැහුණද නැද්ද? ගැහුණා. එහෙනම් කාන්තාව යන තැනට තමනුත් යනවද නැද්ද? මම දේශනාවක් දාලා තියෙනව නේද? සිතුවිල්ලෙන් ගැට ගහගත්තාට පස්සේ බේරෙන්න බෑ කියලා. බෑ. එහෙනම් මෙන්න මේ හැමෝම මේ වෙලාවේ මගේ ළඟට බණ අහන්න ආවට පස්සේ තමා තුලින් තමා දැකගෙන යනකොට තමන්ගේ සියලු ඥාති වර්ගයාගෙන්ම ඈත් වෙනවා. ස්වාමි පුරුෂයෙක් ඉන්නවා නම් ස්වාමි පුරුෂයාගෙනුත් ඈත් වෙනවා. ස්වාමි පුරුෂයෙක් නැත්නම් අන්‍යම් ස්වාමි පුරුෂයෙක් ඉන්නවා නම් එයාගෙනුත් ඈත් වෙනවා. දරුවන්ගෙනුත් ඈත් වෙනවා. දෙමෝපියන්ගෙනුත් ඈත් වෙනවා. සියලු දෙනාගෙන්ම ඈත් වෙනවා. ඒක සිද්ධ වුණාද නැද්ද? මේක තමයි ධර්ම සත්‍ය. ඇයි කියලා කියන්නම්. අපේ උත්තමයන් වහන්සේ කියනවා තමන්ටත් යහපතක් වෙන අනුන්ටත් යහපතක් වෙන දෙයක් කරන්න කිව්වද නැද්ද? කිව්වා. එහෙනම් නොදකපු කෙනෙක් දැකපු කෙනෙක් පරිහරණය කරන්න දැකපු කෙනා තමන්ගේ කරජ කූඩුව පූජා කිරීම අර පුද්ගලයා නිරගත වෙන පාප කර්මයක්. වැටහුණාද? නිරගත වෙන පාප කර්මයක්. එතකොට කවුද මේ නිරේට මෙයාව ඇදලා දැම්මේ? තමන්. එතකොට තමන්ගේ මාන්නය නිසා නෙමෙයිද මේ ඉරණම අත්ුනේ? තමන්ගේ මාන්නය නිසා මේ ඉරණම අත්ුණා. තමන්ට එදා උත්තමයන් වහන්සේ ළඟදී අද අනාගාමී වෙලා මේ මහ පොළොවේ ඉපදිච්ච සියලු කාන්තාවන්ට උනේ මාන්නය නිසා. මොකද මෙතනදී දැකපු කෙනෙක් නැවත නොදකපු කෙනෙක්ව පරිහරණය කරන්න බෑ. යුතුයකම් වගකීම් කරන්න පුළුවන්. මැරෙන තුරු පෞල් ජීවිතේ එතනින් ගැලවිලා යන තුරු පෞල් ජීවිතේ ගෙනියන්න පුළුවන්. පෞල් ජීවිතේ නොගෙනියන්න බෑ. මේක තමාලා තුලින් වර්තමාන මොහොත දැන දැකගත්ත නැති එකේ ඵල විපාකය නිසායි හැම සත්වයාටම අත් වෙච්ච ඉරණම්. ඇයි මම මේකේ දේශනාවේදී කියලා තියෙනවා දේශනා කරලා තියෙනවා. එතකොට ඒ කියපු දේවල් ඒ දේශනා කරපු දේවල් තමන්ලගේ වර්තමාන මොහොතේ තමන්ලගේ මිම්මෙන් මැනලා තමන්ලා අරිය උපවාදයක් කරගෙන වර්තමාන මොහොත අහිමි වෙලා බඹයක් ඇති ලෝකේ නිරේටපත් කරගන්නවා කවුරුත් දන්නේ නැහැ. එහෙනම් මා දේශනා කළේ මමෙක් අරගෙන නොවේ ඔබ සෑම සියලු දෙනාගේම මමෙක් අරගෙනයි මේ සියලු දේ දේශනා කළේ. එහෙනම් එදා මේ හාමුදුරුවෝ අද දේශනා කරන්නේ ඔය සිද්ධ වෙච්ච දේ මිසක් බාහිර කාන්තාවක් දූෂණය කරලවත් ඔය කියන අකරතැබ්බයක් කරලවත් නෙමේ ඒ කතාන්දරේ සිද්ධ වුණේ දැන වෙච්ච පාප කර්මයටයි ඒ සිද්ධාන්තය සිද්ධ වුණේ වෙන කිසිවක් නොවේ. එහෙනම් අපි සියලු දෙනාම අනාථ භාවයට අසරණ භාවයට පත් කළේ මේ සියලුම බමුණු.
එහෙනම් දැන් මම ප්‍රකාශයටපත් කරනවා ඕගොල්ලන්ට ඉදිරි කාලයේ වර්තමාන මොහොත ගැලවෙන්නේ කොහොමද කියන කාරණා. සමහර විට ඉදිරි කාලවකවානුවේදී මේ විශ්වයේ මේ ලෝකයේම තාක්ෂණය අවෝසි වේවි. මොකද මේ තාක්ෂණය තමයි මේ ලෝකේ විකෘතියේ දරුණුම සිද්ධාස්. එදම් අදින්මා සියල්ල එළියට දැම්මට පස්සේ තාක්ෂණය සහ සියලු දේ අවෝසි වේවි. තාක්ෂණය අවෝසි වුණොත් ඔබ සෑම සියලු දෙනාටම යන්න එන්න ක්‍රමයක්වත් වාහනත් නැතුව ගියොත් දුරකථනයකින්වත් කතා කරලා ධර්මයක් අහන්න පුළුවන්ද? බෑ. එහෙනම් මම මේ විකෘති තාක්ෂණය අවෝසි කරන්න නම් හේතුඵල තාක්ෂණය උදා කරලා දෙන්න ඕන. පැහැදිලිද? හරිද? එහෙනම් ඔබතුමාලට අරිය උපවාදයක් උණයි කියලා මනුස්ස පටිලාභේ බේරගන්න තියෙන එකම තැනයි කොහොමද හැම මොහොතම සිතවිල්ල දකින්නකොට හැම මොහොතම දේශකයාව සිහි වෙනවද නැද්ද? සිහි වෙනවා. ආන් එතනදී මේ වර්තමාන මොහොත හැම මොහොතකම සිතවිල්ල දැක අරිය මෛත්‍රිය වඩනකොට මේ දේශකයාව සිහි වෙනවා. සිහි වෙනකොට ඔබතුමාලට අකරතැබ්බක් වෙනකොට ඔබතුමාලගේ ඉදිරියේ ජීවමාන රුව පෙනී සිටිනවා. දැන් තාක්ෂණය ඕනේද? නැහැ. පෙනී සිටිනකොට ඔබතුමාලට එන වර්තමාන මොහොතේ ගැටලුව උන්වහන්සේ ඔබතුමාලට පේන රූපයෙන් දේශනා කරනවා. එහෙනම් අඟුලිමාල ගැලවුණේ කොහොමද? උත්තමයන් වහන්සේ ළඟට වැඩලාද? නෑ. අඟුලිමාල ඔබ නවතිනු මා නැවතී සිටින්න කිව්වා. අඟුලිමාල දුවනකොට උත්තමයන් වහන්සේ රූපේ 88 රියන් රූපයක අඹන් ඒ පෙනිච්ච හැටි. ඇයි අඟුලිමාලගේ වේගය වැඩි වේගය නිසා රූපේ ලොකුවට පේනවා. අඟුලිමාල නැවතුණා. උන්වහන්සේ ඉදිරියේ උන්වහන්සේට අභිමුඛව ධර්මයේ දේශනා කරා. අරහත් ඵලයේ පූර්ණේ කළා. වැටහුණා. මේ ඉදිරියේ සිද්ධ වෙන ගැඹුරු කාරණාව තමයි. හැබැයි මේ සිදුවීම සිද්ධ කරගන්න අරිය උපවාදයක් වෙච්ච කෙනෙකුට පුළුවන්ද මේ වර්තමාන මොහොතක් පාසා එකෙන් සුද්ධ කරගත්තේ නැත්නම් මරණ මොහොතේදී සිද්ධ කරගන්න පුළුවන්ද? එහෙනම් මරණ මොහොතේදී ගැලවෙන්න තියෙන්නේ. මොකද මරණ මොහොතේ අරිය උපවාදයේ වෙච්ච වායුවේක එන්නේ නැහැ. ආන් එතනදී ඒ මරණ මොහොතේදී අරිය උපවාදයේ වායුව එන්නේ මරණයට බය වෙනවා. බය වෙච්ච ගමන් ආන් කල්යාණ මිත්‍රයා මතක් වෙනවා. මතක් වෙනවද නැද්ද? මතක් වෙනවා. මතක් වෙච්ච ගමන් ඒ මතක් වුණොත් එයාගේ රුව පෙනී සිටිනවා. ආන් හේතුඵලෙ පෙන්නලා මරණයෙන් ගලවා අනාගාමී තත්ත්වයටපත් කරන්න ඒ මොහොත උදා වෙනවා. ධර්ම දේශනා කරනකොට මරණයෙන් අපි අහලා තියෙනවනේ බුදු පියාණන් වහන්සේ ළඟදී මැරලා අනාගාමී වුණා කියලා. බණ අහද්දි. එහෙනම් ඒ කතාවත් බොරු. මරණයෙන් ඔය තමයි ඒ කතාව සිද්ධ වුණේ. ආමුදුරු කියන්නේ ඔක්කොම බොරු. මරණ මොහොතේ තමයි ඒ හැම සත්‍යයම ගැලෙව්වේ. හැබැයි ඒක ගලවන්න නම් එතන ගැලවෙන්න නම් හැම මොහොතකම මේක දැකලා හැම මොහොතකම සිතුවිල්ල දැක අරිය මෛත්‍රියේ වැඩිම තුල නේද විශ්වයේ තියෙන අපිරිසිදු වායුවේක පිරිසිදු කරන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙනම් ඒක දිගින් දිගටම කරගෙන යෑම තුල මරණ මොහොතේදී මෙන්න මේ තමන්ගේ ඇන්ටනාව සවි කරගත්තොත් මගේ ටීවී එකට වැටෙනවා. ආන් ඒ වැටිච්ච ගමන් මම එතනදී නිරේන් ගලවා ඉවත් කරනවා. මහත්තයන් කල්පන්න කෙනෙකුට එන්නේ වරිමරව විශ්වයට. ඔව්. තමන්ගේ බම්බයක් ඇති ලෝකයේ තියෙන එකම තමයි බාහිරෙන් එන්නේ. දැන් බාහිර මං අස් කරාට පස්සේ එන්නේ නැහැ. ඇයි එන්න තියෙන්න බෑ බාහිර නැහැ. එහෙනම් ඒක තැම්පත් වෙලා මරණ මොහොත දක්වා ඒක ගිනියනවා. දැන් තමන්ගේ තැම්පත් වෙච්ච එක තියෙනවා ඇතුලේ. ඒක එන්නේ. ඒක එන්න නම් බාහිර තියෙන්න ඕනේ. දැන් බාහිර අවශ්‍ය කරාට පස්සේ එන්නේ නැහැ. ඒක යනවා අරගෙන මරණ මොහොතේදී. මරණ මොහොතේදී අරිය උපවාදේ එනවා. ඒ එනකොට තමයි මේ සිතුවිල්ල දැකගෙන ගියොත් එන එක දකින්නවද නැද්ද? ඒ අරිය උපවාදේ එනකොටම දකින්නවා. දැකපු ගමන් උත්තමයන් වහන්සේ සිහි වෙනවා. සිහි වෙච්ච ගමන් රුව පෙනී සිටිනවා. පෙනී සිටියොත් එතනින් ගැලවීමක් ලැබෙනවා. හැබැයි එතනදී ඒ සිතුවිල්ල දැකගෙන යන්න බැරි වෙලා අතනදී අරිය උපවාදේ විතරක් ආවොත් මොකද වෙන්නේ? ස්ථිරයි නිරේ භයානක. එහෙනම් මෙන්න මේ සියලු දේ ඔන්න බමුණෝ විසින් මෙන්න මේ ඒගොල්ලන්ගෙන් මේ සංඝ රත්නයෙන් ධම්ම රත්නයෙන් ඔය කියන රත්නයෙන් වැරදි කළොත් සමාව ගත්තොත් වැඳලා පුදලා ගැලවෙන්න පුළුවන් කියලා හදාගත්තා. මේක දැකලා නැති නිසා එහෙනම් සංඝ ගැටුම ඔය ඔක්කොම කරන්න එපා. මේකෙන් කරොත් ඒක සමාව ගත්තොත් ගැලවෙන්න වෙනවා කියලා හාමුදුරුවෝ තමයි මේක අපි සියලු දෙනාටම විකෘති කරලා දුන්නේ. ගැලවීමක් නැහැ. බොහොම භයානකයි. අති භයානකයි. ඒ හින්දා මේකේ මම මෙතන තව ගැඹුරකුත් කියන්නම්. එතනදී ඇයි කියලාත් ඒක පෙන්නන්නම්. දැන් අපි කියමු නිරගත වෙලා ඉන්නවා 100ක්. ඒ 100 එන්න නම් මෙහෙන් 100ක් යන්න ඕනේද නැද්ද? යන්න ඕනේ. එතකොට මේ 100 බැරි වෙලාවත් ඔය කියන විදිහට ගැලවුණොත් කායි අර 100ට එන්න බෑ. එතකොට නියාම ධර්ම පහ කියන එකට අහු වෙලා නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඒක ධර්මතාවයක්. පැහැදිලි. ඒ කට්ටියට එන්න එතන පිරෙන්න ඕනේ ඒගොල්ලන්ට එන්න නම් මෙතනින් අඩු වෙන්න ඕනේ. මේක තරහාදියේ බැලන්ස් වෙනවා කියන්නේ එහෙම. ඒක නිසා තම තමන් හදපු හේතුව තම තමන්ලා වෙනස් කරගන්න. හැබැයි මේක හොඳට මතක තියාගන්න ඕනේ. තමන්ලාට මරණ මොහොතේදී තමන්ගේ සිතුවිල්ල ඇවිල්ලා තමන්ලා සිතුවිල්ල දැකගෙන උන්වහන්සේ සී නොවුනොත් ඒක දෙවෙනි කාරණාව. සී නොවුනොත් උන්වහන්සේ අභිමුඛව වැඩියේ නැත්තම් මනුස්ස පටිලාභේ විතර හිමි වෙනවා. ඊළඟ කුඩේ හිමි වෙනවා මනුස්සයෙක් වෙලා. ඒ ඇයි මේකේ ගෙවල අවසන් වෙලා නැති නිසා. මේක කොටසක් ඉතුරු වෙලා තියෙනවා. මේකේ ගෙවිලා අවසන් වෙලා නම් තමයි මරණ මොහොතේදී උත්තමයන් වහන්සේව දකින්න පුළුවන්කම ලැබෙන්නේ. ඇයි? එතකොට
එතකොට manussත්වයක් නෙමෙයි මන උස් කරගත්තා. උන්වහන්සේව අභිමුඛව පෙනුන් නැත්තම් ආන්න manuss ප්‍රතිලාභය රැකිනවා ඊළඟ කූඩේ. හැබැයි ඊළඟ කූඩේ රැකුණයි කියලා මෙතනින් අරගෙන එකක්වත් ඉතුරු වෙලා නැහැ. මේව ලැබෙන්නේ නැහැ. ඇයි ලැබෙන්නේ නැත්තේ? ධර්ම දීපයකයි උපදින්නේ. හැබැයි එතනදී උපදින පුද්ගලයා හිස් බෑග් එකක් අරන් තමයි උපදින්නේ. එච්චරයි තියෙන්නේ. හිස් බෑග් එකක් අරන් උපදිනවා. එතනදී නැවත මුල ඉඳලා යන්න ඕනි ඉපදීම මිදි නිදාස. ඒක මුල ඉඳලා වරප්‍රසාද කරගෙන හරියට ගියොත් එතනදී ඉපදීම මිදි නිදාස වෙන්න පුළුවන්. හැබැයි ඒක 100%ම ඉපදීම මිදි නිදාස වෙනවායි කියලා මට දේශනා කරන්න බෑ. ඒ මොකද එතනදී මනුස්ස ප්‍රතිලාභේ ලැබුණා කියලාත් බෑ. මුල ඉඳලා යන්න වෙනවා. ඒක නිසා මේ හැම දෙයකම ප්‍රතිඵලය බොහොම භයානකයි. ඒක නිසා මේක දැන දැක ගන්න. මේ වර්තමාන මොහොත ගිලී යවන්න එපා. ඔය ඥාති කියන කිසි කෙනෙක් මෙතනින් එහාට අල්ල ගන්න එපා. සිතවිල්ල පරිස්සම් කරගන්න. සිතවිල්ල වැරදුනොත් අපි සියලු දෙනා අනාථභාවයටපත් වෙනවා. මේකේ දිගෙන් දිගටම සියලු ලෝක සත්වයාට වර්තමාන මොහොත අහිමි වීම තමයි මෙතෙක් සිද්ධ වුනේ. දැන් මා මේ ඉතර කාලයක් සියලු සත්වයාට දේශනා කරපු ධර්මයේ තමයි අද මම එලි දක්වන්නේ. ඒක නිසා බොහොම පරිස්සමෙන් මේ කාලවකවානුව ගෙවා අවසන් කරගන්න. දැන් මම මේ උදෑසන සිට මේ වෙනකන් දේශනා කරපු සියලු දේ තම තමන්ට තියෙන ගැටලු තව සියලු දේ විග්‍රහ කරන්න, කතා කරන්න, ඒවා සියල්ල निराකරණය කරගන්න. නෑ ගොඩක් වෙලාවට බාහිර සත්වයා එක්ක ඒ කියන්නේ දැන් පිට කට්ටිය ඒගොල්ලොත් එක්ක ගැටලුවක් වුණා කියලා මනුස්ස ප්‍රතිලාභය අහිමි වෙන්නේ නෑ. තේරුණාද? දැන් ඕගොල්ලන්ගේ ඥාතින් එක්ක ගැටුණයි කියලා මනුස්ස ප්‍රතිලාභය අහිමි වෙන එක නෙමෙයි එතන තියෙන්නේ. ඒ කොහේ වුණා ගැටුණා කියලා මනුස්ස ප්‍රතිලාභය අහිමි වෙන්නේ නෑ. ඒගොල්ලොත් එක්ක තියෙන ගනුදෙනුව විතර කරගන්න බැරි වෙන එකක් විතරයි තියෙන්නේ. ඒතකොට ඊළඟ කූටේටත් ඉතුරු වෙනවා. එතනදී ආර්ය උපවාදයක් වෙන්න සිද්ධියක් නෙමෙයි. නෑ නමුත් මම ඉපදීම නිදර්ශන යන මාර්ගයට බාධා වෙනවා ටික ටික. කියන්නේ අපේ ඇතුලේ තියෙන එක අපි අස් කරගන්නනේ ඕනේ මේක. අස් කරගන්න එකක් කරන්න. එනම් බාධා වෙනවා. රසල කාටවත් කතා කරන්නේ ෆෝන් වලට ආන්සර් කරන්නේ නැහැ මහත්තයා. නෑ දැන් ඒක මම එතනම පෙන්නන්න. දැන් ඔබතුමියට මේ ලැබිච්ච වරප්‍රසාදේ වරදානේ ඔබතුමිය ගමනට යහපත. ඒ කතා කළොත්නේ කායස්කාරී මේ ගැටෙන්න දෙන්න. හැබැයි දැන් මේ කතා කළේ නැහැ කියලා ඔබතුමියට මේ එන වේගය නතර වුන්නේ නැහැ. වැටුණාද? ඒක වැඩක් නෑ. ඒක හේතුඵලට දකින්න ඕන. මොකද මේගොල්ලෝ ආවෙම අපේ ගමන අනාථ කළා දා. තමන්නේ ගැට ගහගත්තේ. ඒ ගැට ගහගත්තේ තමන්ගේ බඹයක් ඇතුළේ ලෝකෙත් බාහිර ලෝකෙත් විශ්සේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබී ඉපදීම ඉතින් දාස්සේ. නෑ මෙහෙමයි මෙතනදී එතනත් එක වැඩක් නෑ. මේ තුන් දෙනා බලනවා කියන කතාව නෙවෙයි මෙතන තියෙන්නේ. මේක යුතුයකම්. එතනදී දැන් හොඳම උදාහරණයක් මේ කොරෝනා දුන්නේ ඕකට. දැන් කොරෝනා කාලේ නෑදෑයෝ නෙමෙයි අර අවුරුදු 3ක ළමයාගේ අම්මයි තාත්තයි දෙන්නම දාලා ගියා. ඉතින් ඔය නම් ඔය කියන විදිහට අල්ල ගන්න තිබ්බන්නේ. ටීවී එකේ පෙන්වුවේ මහරන්දි. දෙන්නම ගුරුවරයෝ ප්‍රසිද්ධ ගුරුවරයෝ. ලස්සන ගෑනු කෙනයි ලස්සන මහත්තයා. ලස්සන ළමෙක් අවුරුදු 3යි. කොරෝනා අරන් ගියා. ඉතින් නවත්ත ගන්න තිබ්බනානේ. දාලා යන්න එපා අපේ අම්මා ඉන්නව නැත් අපිව දාලා යන්න එපා කියලා මාරයට කියන්න තිබ්බන්නේ. අපිට තියලා යන්න ඥාතිය නැතුව අපිට ඉන්න බෑ කියලා. මේ කිසිවක් හිමි වෙන්නේ නැහැ. ඔය බලාපොරොත්තු කිසිවක් නතර කරගන්න එපා. නතර කර ගැනීම තුල කිසිම පුද්ගලයෙකුට යහපතක් වෙන්නේ. දැන් හොඳම උදාහරණයක් දෙන්න. මම දැන් මිනිස්සු සල්ලි වියදම් කරලා යාන වාහන ගත්ත විකුණන්න. තේරෙනවද? ඕන තරම් ගත්ත සල්ලි වියදම් කරලා යාන වාහන විකුණන්න. දැන් ඉදිරියේදී ඔය කියන පෙට්‍රල් ඩීසල් නැතුව ගිය ගමන් යාන වාහන විකුණන්න පුළුවන්ද? ඔය කියන ඥාති සම්බන්ධතාවයේ ගනුදෙනු සම්බන්ධවත් එක්ක ඒතකොට වෛරයක් ඇති වෙන්නේ නැද්ද? අපි දන්නේ නැහැ පුතේ අපිට වෙන ඉරණම කුමක්ද කියලා. අපි හිතනවා මේ S2 පේන සත්‍යය තමයි අපේ එකම ගැලවුම්කාරයා කියලා. එහෙම හිතුවේ නැත්නම් අර මැටි පිළිම වලට ගිහලා වඳිනව ගැලවුම්කාරයා ඒගොල්ලෝ කිය. දැන් අද ඔන්න පෙන්නනවා. වතිකාවේ පාප් වහන්සේ. දෙවියන් වහන්සේගෙන් ඉල්ලනවා මේ යුද්ධේ නවත්තලා දෙන්න. අර ඒ රටට ගිහිල්ලා ජනාධිපතින් කියන්න තිබුණා. පුළුවන් ද නවත්තන්න? මම මේකේ පෙන්නනවා මොකද්ද මේ කලේ? මොකද්ද සියල්ලම ඉදිරියේ සිද්ධ වෙන්නේ ගැඹුරු සිද්ධාන්ත ටික හැදිලිද? එහෙනම් මේකේ මේ වෙන සියල්ලම කිසිම කෙනෙකුට නතර කරන්න බෑ. හැදිලිද? මේ නතර කරන්න නෙමෙයි මේ සියල්ලම සිද්ධ වෙන්නේ. අවසානයක් දක්වා යන්න. දැන් ගෝඨාභය මහත්තයා කතාවෙන් ඊයේ ඇහුවානේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා? වැඩක් නෑ. ඒක සරසම් කරන්නේ. එයා කියනවා මේක යාලා ඩොලර් ප්‍රශ්න විසඳන ආකාරය කිව්වා. යාලා අනාගතයකට යන්නේ. මං මේ සියල්ලම ගෝඨාභය මහත්තයාගේ කාලේ අවසానයි. අවසానයි කියන්නේ එයා මේ අයින් කරලා මැරලා යන කතාවක් එහෙම නෙමෙයි. ඇති දැන් කාලේ දුන්නා. කිං ධර්මතාවයෙන් සියලු දේ ගෝඨාභය නැමැති එදා හිටපු රජවරයා ධර්මතාවයේ නැමැති වායුවෙත ගනුදෙනුව අවසන් කරන් වර්තමාන මොහොත ගෝඨාභයව බාරගත්තා. ඉතින් ඒ සියල්ලම ඉදිරියේ සිද්ධ වෙන්න ඕන දේවල් සිද්ධ වෙයි. ඉතින් බොහොම පරිස්සමෙන් මේ ගමන් කරන්න ඕනේ මේ වෙලාවේ. දැන් ඔයගොල්ලන්ට තියෙන ගැටලු මම මේ උදේ ඉඳලා දේශනා කරපු ප්‍රශ්නවල ගැටලු තියෙනවා නම් විමසන්න තව ලෙහා ගන්න. ලෙහා නොගෙන නම් අද යන්න එපා. ගිහිල්ලා ගෙදර ගිහිල්ලා තමන්ගේ මිම්මෙන් ලෙහා ගන්න උත්සාහ කරගන්න එපා. වැරදුන ආයෙත් මොනවත් කරගන්න බැරි වෙයි.
නෑ වේගේ දිග නෑ පළල නෑ මහත නෑ හිමින් ආවත් වේගෙමයි හයියෙන් ආවත් වේගේ ඒ විඥාන මායාවේ ස්වභාවය තමයි ඒක හයියෙන් එනවාද හිමින් එනවා එයා ඒ වෙලාව තමයි එයා ඒක කරන්නේ වින් දස බිම්බර මායාව කිව්වේ ඒක ඒ වේගේ එනකොටම දකින්න ආවට පස්සේ ආර්ය මෛත්‍රිය වඩුවාම එතනදී අස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අර ගිනියන් වෙච්ච යකඩට වතුර ටිකක් දාලා නිමල ඇල්ලුවා වගේ. අර ඒකේ එවලේ නිමුණා පන්නරේ තියෙනවා ඇතුළේ. එනකොටම දකින්නකොට තමයි මුකුත්ම නැහැ. ඔක්කොම අවශ්‍යයි. දැන් ඕගොල්ලන්ට එක පාට ලොකු ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. දැන් මේ අපේ හිටියනේ කලින් කට්ටිය ගොඩක් ඒ කට්ටිය හිටපු අය ගොඩක් අරියෝපවාදයක් කරගත්තා. විශාල ලෙස අරියෝපවාද. දැන් ඒ කාටවත් එතකොට බේරෙන්න බැයිද? බේරෙන්නේ ඉන්නවද? බේරෙන්නේ කවුද? පැහැදිලිද? ඒ සියලු අයගෙන් එක්කෙනයි බේරෙන්නේ. ඒ බෝසත්වරිය පමණයි. ඒ කොහොමද? ඒකේ හේතුඵලය කුමක්ද? ඒක තමයි අද ගැඹුරුම සිද්ධාන්තය. අද සියලුම දෙනා වෙනුවෙන් තමයි එතුමිය මේ සාගරයට බැස්සේ. අනාගතය නිර්මාණය කරන්න බැස්සේ. ඒ බෝසත්වරිය තමයි සසරට බැස්සේ. ඒ නිර්මාණය කරගෙන යන අතරවර තමයි මේ ලොකු සිද්ධාන්තය සිද්ධ වෙන්නේ. අරියෝපවාදය වෙන්නේ. හැබැයි ඒ අරියෝපවාදය උනා කියලා එයා නිරගත වෙන්නේ නැහැ. ඒ මොකද හේතුව? එයා ඒ දේ ඒ මොහොත වෙන වෙලාව දැකපු කෙනා කලින් දැකලා තිබුණා මේක වෙනවා කියලා. තේරුණාද? ඒ වෙච්ච මොහොතේ ඉඳලා එයා එළියට දාපු වායෝ එක මම ගත්තේ නැහැ. වැටහුණාද? එහෙනම් මම ගත්තේ නැත්තම් විශ්වයේ තියනවද? දැන් මම ගැඹුරු කතාන්දරයක් ඔයාලට පැහැදිලි කරා. මේ වෙනකන් එයා එළියට දාපු වායෝ එක මා අවෝසි කළා. එහෙනම් ඕගොල්ලන්ටත් මම හැමතිස්සෙම කිව්වද නැද්ද? දේශනාවක් කරලා ඒ අයට පින් අනුමෝදනයක් කරන්න කියලා. හරිය මෛත්‍රියක් වඩන්න කියලා කිව්වද නැද්ද? ඒයි ඕගොල්ලෝ තමයි බාහිර ලෝක. එහෙනම් ඕවැය තැන්පත් වෙලා තිබුණොත් එහෙනම් මොකද වෙන්නේ? කාටද හානියක් වෙන්නේ? Taman තමයි. ආන් ඒ හින්දා තමයි කිව්වේ. එයා කවුද? එයා මොකද්ද කළේ? එයා මොකුත් අල්ලන්නේ නැතුව ඕගොල්ලෝ විසිනුත් හැමතිස්සෙම එයාට හරිය මෛත්‍රියක් වඩලා පින් අනුමෝදනයක් කරන්න කියලා. ඇයි මම ගත්තේ නැත්තම් ඕගොල්ලෝ ළඟ තැන්පත් වුණොත් ඕගොල්ලෝ නිරගත වෙන්නේ අපාගත. ඒ ඇයි මම ගත්තේ නැත්තේ? ඒ මොකද්ද ඒ සිද්ධාන්තය කියලා මම විග්‍රහ කරනවා. ඉදිරියේ මොකද්ද වෙන්නේ? මොකද්ද මෙතනින් එහාට සිද්ධ වෙන සියලු දේ. විශ්වයෙන් තැන්පත් වෙනවා. ඒකට විශ්වයෙන් අහෝසි කරන්න බෑනේ. ඇයි විශ්වයෙන් අහෝසි කරන්නේ? මං අපිරිසුදු ආය අහෝසි කරන්නේ කොහොමද? එයා අහෝසි කරන්නේ. ඒක විතරයි සිද්ධ. ඒක මම අහෝසි කරන තුරු මම මේකේ මේ කලු කිරිටු පායව එක අයින් කරන්න නැතුව හිටියේ. ඒක දකින්න පුළුවන්. හරි. මොකද මට දැන් කලින් උත්තමයන් වහන්සේනේ යාව බාර දෙන්නේ මෙයා ඉපදීමෙන් මුදු නිදහස් කරන්න කියලා. එතකොට බාර දුන්න දේ මං බාර ගත්තා. එහෙනම් මං යාව ඉපදීමෙන් මුදු නිදහස් කරන්න මට පුළුවන් ද නිරගත කරන්න. මේකේ පුතේ බය වෙන්න කාරණාවක් නැහැ. තේරුණාද? ඒක නිසා මේ සියලු දේවල් වලට පුතේ හේතුඵලයට අනුකූලව සියලු දේවල් වලින් අපිට මිදි නිදහස් වෙන ක්‍රමවේද තියෙනවා. ඇයි මං එහෙනම් මේකෙන් මුදවා නිදහස් කරන්න තමයි එන්නේ කියලා. ඒක නිසා කිසියක් ගන්න එපා. ඒක නිසා මොකද සියලු ලෝක සත්‍ය වෙනුවෙන් මේ මහ පොළොවට ආවේ. නම් සියලු ලෝක සත්‍ය වෙනුවෙන් තමයි සියලු දේ සකස් කළේ. මොකද මං කිව්වා මා පෙන්නපු ගමන යන්න කවදාවත් වරදින්නේ නැහැ. එහෙනම් වරදින්නෙම නැහැ. සියලු දේ සකස් කරගෙන යන්න තියෙන මග තමයි මේ ඥාති මේ සියලු දෙනා කියන කරණේවා ගන්න එපා. මේගොල්ලෝ අපිට ආවේ අපිට යහපත කරන නෙමෙයි පුතේ. ඒගොල්ලෝ යන තැනට අපිව ඇදගෙන යනවා. ඒක තමයි පරම සත්‍ය. එහෙනම් මේ සියලු දේ දැන් ඔයාට හොඳටම තේරෙන කෙනා දැන් මේ ඉන්න වෙඩිල්ලක් වගේ. මේ සත පහකටත් වැඩන්නේ. එයාට වැඩන්නේ. ඒක නිසා ඒ වෙලාව දැක්කගෙන යන්න. සිය ප්‍රශ්නයක් නැහැ. දකින්න පුළුවන්. ඕක පුතේ මම දැන් පෙන්නලා දුන්නේ අර ඉස්සලා වෙච්ච දේ. මේ වැඩි දුර නෑ මේක ටීවී එකේට ඔක්කොම පෙන්නපු සිද්ධියක්. අවුරුදු 3යි. තාත්තයි අම්මයි දෙන්නම ප්‍රසිද්ධ ගුරුවරයෝ. පන්ති කරලා ඔය ක්ලාස් කරන ප්‍රසිද්ධ ගුරුවරයෝ. අන්තිමට ළමයා කවුද මන් දන්නේ බාරගත්තා. ඕකේ ලොකු ගැඹුරු සිද්ධියක්. අපි පුතේ හිතන් ඉන්නවා අපේ අම්මා තාත්තා අපිට අහිමි වෙන එක අපි කරපු පාප කර්මයක් කියලා නෑ. ගන්න එපා කොහෙවත්. කවදාවත් නෑ. අපිට වෙන යහපතක් අපිට මේ බමුණසා මේ අය තමයි අපිට මේකේ ගොළුවට දැම්මේ මේ අම්මා තාත්තා නැති වෙන්නේ අපිට අයහපතක්. අම්මා තාත්තලා දරුවෙක් නැති වෙන අයහපතක් කියලා නෑ. විශාල ගනුදෙනුවකින් ඉවත් වෙන හේතුඵල ධර්මයට. දැන් තනින් මේ ගමන් මගේදී දැන් මෙතුමියගේ ජීවිතේ මෙතුමිය සෑහෙන දුෂ්කරමද මේ ආපු ගමන. හැබැයි එතුමිය ගැට ගහගත්ත කිසිවක් එතුමියට තියාගන්න පුළුවන් කම ලැබුණේ නැහැ. ඒක පුතේ කාටවත් බෑ. අඩුම ගානේ Tamange කුසෙන් වන් දරුවවත් නැත්තම් තව මොකද්ද කතා කරන්නේ. මේක කාටවත් තේරෙන්නේ නැහැ කවුරුත් දකින්නේ. ඉතින් ඒක නිසා බොහොම පරිස්සමෙන් බොහොම දැක්මින් යන්න ඕන ගමන. මේක හරියාකාරව දැකගෙන යන්න කියන කාරණාව තමයි ඉතින් මට කතාසකට තියෙන්නේ. තම තමන්ට අහන්න දෙන ප්‍රශ්න හිතේ තියාගෙන ඉන්න එපා. මොකද හේතුව Tamanලා ඇතුලේ ගොඩ නැගෙන සියලු දේ මෙහෙ වදිනවා. ඒක නිසා ප්‍රශ්න අහලා නිරාකරණය කරගන්න කියන පණිවිඩය දෙන්නේ. මොකද ප්‍රසිද්ධිය කතා කරන්න බැහැ නම් ළඟට අවිල්ලා කතා කරලා අහගන්න නිරාකරණය කරගන්න. මේකේ සෙල්ලමක් නෙමේ. මේක දරුණු සිද්ධාන්තයක්. ඒ නිසා ඒක හරියාකාරව සකස් කරගන්න කියන පණිවිඩය තමයි මට දෙන්න